समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අද ධර්ම දේශනාවට පෙර ආතුව ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටත් ලෝකවාසී සියලුම ශ්‍රී ලාංකිකයින්ටත් උදා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ අලුත් අවුරුද්දේ ඔබගේ ආධ්‍යාත්මික දියුණුවත් ඒ වගේම ලෞකික ජීවිතයේ සියලුම අභිලාෂයනොත් සම්පූර්ණ කරගන්නට බුද්ධ රත්නයේ ආශිර්වාදය, ධර්ම රත්නයේ ආශිර්වාදය, සංඝ රත්නයේ ආශිර්වාදය, උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහ බෝහාමුදුරුවන්ගේ ආශිර්වාදය, සතර දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය, අටම ස්ථානයේ 11ම ස්ථානයේ ආශිර්වාදය ඔබටත් ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාටත් ලැබේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, සම්පූර්ණ වුණු වාසනාවන්ත උතුම් පින්වන්ත අවුරුද්දක් බවටම මේ අලුත් අවුරුද්ද පත්වේවා කියලා මා පළමුවෙන්ම ඔබට ආශිර්වාද කරනවා. දැන් අපේ සද්ධර්ම දේශනාව සඳහා අපේ අවධානය යොමු කරනවා. පින්වතුනි, අද සද්ධර්ම දේශනාව සඳහා දායකත්වයේ අරගෙන කටයුතු කරන්නේ කැනඩාවේ පදිංචි අපේ සදහැවත් දායක පවුලක පින්වතුන්. අපිට මතකයි වසර දෙකකට විතර කලින් අපි බණ්ඩාර මැතිතුමාගෙත් අංජනා මැතිණියගෙත් ආරාධනාවෙන් අපේ කල්යාණ මිත්‍රාති උතුම් ධම්මාවාස නායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම නිසා අපි කැනඩාවට වැඩම කරපු අවස්ථාවේ මිසිසාගා විහාරස්ථානයට ටොරොන්ටෝ වල ජීවත් වෙන චතුරිනී ගම්වාරි මැතිණියගේ නිවසටත් සද්ධර්ම දේශනාවක් සඳහා උතුම් දානමය පින්කමක් සඳහා වැඩම කළා. ඉතින් එතුමිය තමයි අද ධර්මානුශාසනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. මූලික බලාපොරොත්තු කීපයක් තිබෙනවා. සුනෙත් ගම්වාරිගේ මැතිතුමාගේ උපන්දිනය. ඉතින් එතුමාට නිදුක් නිරෝගී සුව, දීර්ඝායුෂ, චිරජීවනය ප්‍රාර්ථනා කිරීම තමයි අද එම නෝනා මහත්මිය තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාට ආශිර්වාද කිරීමේ අරමුණින් තමයි මේ උතුම් පින්කම සිද්ධ කරලා දෙන්නට කියලා මට ආරාධනා කළේ. ඊට අමතරව සනුද පුතුණුවන්ට, සනුදිනි දියණියට අධ්‍යාපන කටයුතු වලටත් ඒ වගේම සෙසු ඒ දරුවන්ගේ අනාගතයටත් ආශිර්වාද කරනවා. සුනෙත් ගම්වාරිගේ මැතිතුමාගේ ආදරණීය අම්මා තාත්තා, උපසේන ගම්වාරිගේ පියාණන්, චන්ද්‍රා බෝගස්තැන්න මාතාව, ඒ අය සුජීවත්ව සිටිනවා. තමන්ගේ ආදරණීය පුතුණුවන්ගේ උපන්දිනයට ඒ ඇත්තොත් බොහොම සෙනෙහසින් සුබ පතද්දී ඒ දෙපළටත් නිදුක් බව, නිරෝගී බව සහ සුවපත් බව ලැබේවා කියන ප්‍රාර්ථනාව එක්කයි අද චතුරිනී ගම්වාරිගේ මහත්මිය මේ උතුම් පින්කම සූදානම් කළේ. ඒ වගේම එතුමියත් අපි දන්නවා අපි ඒ දානෙට වැඩම කරපු අවස්ථාවෙත්
ටිකක් අසනීප තත්වයෙන්ුයි කාලයක් තිස්සේ ඉන්නේ. ඉතින් එතුමියටත් නිදුක් බව නිරෝගී බව ලැබේවා. එතුමියගේ නමින් මියගිය ආදරණීය පියාණන් BSA මෙන්ඩිස් පියාණන්ටත් මංගලා පෙරේරා ආදරණීය අම්මටත් නිර්වාණ ධර්මයම අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුව අද මේ උතුම් වූ ධර්මානුශාසනාව සිද්ධ කරනවා. පින්වතුන් හැම දෙනෙක්ම මේ අලුත් අවුරුද්දේ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න ලංකාවේ පිරිස නම් තවම නිදි. ඒ වුණාට ලෝකෙ පුරා රැකිරක්ෂාවල නියැලෙන තව බොහෝ දෙනෙක් සමහර රටවල් වලට අලුත් අවුරුද්ද උදා වෙලා, සමහර රටවල් වලට කලින් දවසේ 13 වෙනිදා රාත්‍රිය. ඉතින් ඒ නිසා සද්ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට බොහෝ දෙනෙක් සහ සම්බන්ධ වෙනවා මේ අවස්ථාවේ. ඉතින් ඔබ හැම දෙනා වෙනුවෙන් විශේෂයෙන්ම අපි අදත් සාකච්ඡා කරනවා පරාභව සූත්‍රයේ තිබෙන ඊටාම වටින ගාථා ධර්මයක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ විදියට: පහූත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සබ්භෝජනෝ ඒකෝ භුඤ්ජති සාධූනි තම්පරා භවතෝ මුකං. උන්වහන්සේ දේශනා කරනවා එහිදී යම් කිසි කෙනෙක්, මිනිසෙක් බොහෝ රන් රිදී මුතුමැණික් ආදී සහිත ධනවත් භාවයක් ඇති කරගෙන ඊටාම ප්‍රණීත ආහාර පාන ආදී භුක්ති විඳින්නට පුළුවන් නේද? භුක්ති විඳින්නට පුළුවන් තත්වයට පත් වෙලා ඉඳිද්දිත් තනිවම තමන් හම්බ කරපු දේ භුක්ති විඳිනම නම් එය පිරිහීමේ දොරටුවක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ කිව්වේ තමන් සාර්ථක වුණාට පස්සේ භෞතික වශයෙන් තමන් මිල මුදල් වලින් බලවත් වුණාට පස්සේ, ධන දාන්නෙන් ශක්තිමත් වුණාට පස්සේ, තමන් අන් අයට කිසිවක් නොදී කිසිම උදව්වක් උපකාරයක් නොකර තනිවම පරිභෝජනය කරන කෙනෙකු බවට පත් වුණොත් එය තාම දැඩි ලෙස කෙනෙක් මේ ලෝක ජීවිතයේදීත් පරලෝක ජීවිතයේදීත් පිරිහෙන්ට හේතුවක් කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඉතින් මේ කාරණාව අද වගේ අපිට විශේෂ දවසක සාකච්ඡා කරන එක ඊටාම වටිනවා කියලත් මම හිතනවා. මොකද අද අලුත් අවුරුද්දත් එක්ක සාමාන්‍යයෙන් අපිට තිබෙනවා චාරිත්‍ර. ඒ චාරිත්‍ර අතර ප්‍රධාන දෙයක් තමයි අපේ ඥාති හිත මිත්‍රාදීන්ට සංග්‍රහ කිරීම, තෑගි භෝග අරගෙන යාම, පුළුවන් ආකාරයට ශක්ති ප්‍රමාණයෙන් තමන්ගෙන් යම්කිසි හෝ උපකාරයක් අන් අයට කිරීම අද මේ උදාවන අලුත් අවුරුද්දේ, උදා වී තිබෙන අලුත් අවුරුද්දේ එක චාරිත්‍රයක් විදියටත් සිංහල සංස්කෘතියේ අපිට දැක ගන්නට ලැබෙනවා. මම හිතනවා මට එච්චර දැනුමක් නැතත් හින්දු සංස්කෘතියේ ඒ දෙමළ ජනතාවත් ඒ තෑගි භෝග දීම, නෑගම් යෑම, ඥාති හිත මිත්‍රාදීන්ට සංග්‍රහ කිරීම චාරිත්‍රයක් විදියට අලුත් අවුරුද්දේ අනිවාර්යෙන්ම සිද්ධ කරනවා කියලා මම විශ්වාස කරනවා. අලුත් අවුරුද්දත් එක්ක කොහොම වුණත් කෙනෙක් සාර්ථක වුණාට පස්සේ ඇයි එයා අනිත් අයට උදව් කරන්න ඕන? ඇයි එයා තනියෙන් ඒ සාර්ථකත්වය භුක්ති විඳින්න හොඳ නැත්තේ? ඒක මොකක්ද වැරද්ද? කෙනෙක් සාර්ථක වුණාම, කෙනෙක් අමාරුවෙන් දුක් මහන්සි වෙලා යම්කිසි තලයකට පත් වුණාම, ධනය හම්බ කරගෙන, ගේ දොර හදාගෙන, ධන ධාන්‍ය දියුණු කරගෙන කෙනෙක් උඩට ආවට පස්සේ එයා ඔක්කොම දේවල්
අනෙක් අයට බෙදලා හදලා දෙන්න ඕනද? මොකක්ද වැරද්ද? තනියම තැනකට ආවට පස්සේ නොහොල්මනේ ජීවත් වෙන එකේ. ඒක කෙනෙකුට තියෙන්න පුළුවන් ප්‍රශ්නයක්. අන්න ඒක තමයි අපි සාකච්ඡා කරන්නේ අද. ඇයි අපි එහෙම ජීවත් වෙන්න හොඳ නැත්තේ කියලා. ඔබ හෝ මම අද යම්කිසි සාර්ථකත්වයකට පත් වෙලා ඉන්නව නම් අපි කියමුකෝ භෞතික වශයෙන් ආධ්‍යාත්මයේ පැත්තකින් තියලා භෞතික වශයෙන් ධන දාන්නෙන් වේවා වෙනත් හැකියාවකින් වේවා යම්කිසි සාර්ථකත්වයක් ලබාගෙන තිබෙනවා නම් ඔබ හිතනවද ඒ සාර්ථකත්වය ඔබගේ ස්වාධීන තනි ජයග්‍රහණයක් කියලා? ඔබටවත් මටවත් ඒ විදියට අපේ සාර්ථකත්වය ගැන කල්පනා කරන්න අයිතියක් නැහැ. ඒ ඇයි කියනවනම් අපි හැම කෙනෙක්ම අපේ සාර්ථකත්වය ඇති කරගත්තේ අපේ විශේෂ, ඒ කියන්නේ තමන්ගේ විශේෂ දායකත්වයකින් කැපවීමකින් වෙන්න පුළුවන්. ඒත් ඒ කැපවීම වගේම අපේ අම්මා තාත්තගේ කැපවීම අපේ සාර්ථකත්වයට, අපේ ගුරුවරුන්ගේ කැපවීම අපේ සාර්ථකත්වයට, අපේ ඥාති හිත මිත්‍රාදීන්ගේ කැපවීම අපේ සාර්ථකත්වයට, අපේ ආගම දහමෙන් අපිට ලැබිච්ච දේවල් අපේ සාර්ථකත්වයට, අපි ජීවත් වෙන රටෙන් අපිට ලැබිච්ච දේවල් අපේ සාර්ථකත්වයට කොච්චර තියෙනවද? අපි කොහොමද කල්පනා කරන්නේ අපේ රට අපි අද ඉන්න සාර්ථකත්වයට දායක වෙලා නැහැ කියලා? කොහොමද අපි එහෙම කල්පනා කරන්නේ? ලංකාවේ බහුතරයක් මිනිස්සුયો අද ඉන්න තත්වෙට ඇවිල්ලා ඉන්නේ. 90%කට වඩා වැඩි පිරිසක් රජයෙන් ලබා දීපු නිදහස් අධ්‍යාපනයෙන් ලබාගත්තු දැනුම මත, ඇති කරගත්තු කුසලතා මත විශාල පිරිසක් විශ්වවිද්‍යාලයෙන් නික්මෙනකම්ම පොඩි රටක් වුණාට ලංකාව උදව් කරනවානේ. ලංකා රජය උපකාර කරලා තියෙනවා අපේ ජීවිතේ. ලංකා රජය කිව්වේ අරයාගේ ආණ්ඩුව මෙයාගේ ආණ්ඩුව කියලා ඔලුවට දාගන්න ඕනේ නැහැ. එක එක්කෙනා ආණ්ඩු කරා 43 නිදහස් අධ්‍යාපනය අපට අර කන්නංගර මැතිතුමාගේ දායකත්වයෙන් එවකට ඉඳපු හාමුදුරුවරු, සමාජ නායකයෝ, ඒ සියලු දෙනාගේම කැපවීමෙන් අපි කාටත් නිදහස් අධ්‍යාපනය ලබන්නට අවකාශයක් හම්බුණානේ 1943න් පස්සේ. අන්න එදා ඉඳලා අද මේ මොහොත දක්වාම අපේ ජීවිතේ මුල් අධ්‍යාපනය ලබා ගන්නට විශ්වවිද්‍යාල නිම වෙනකම්ම ළමයෙක් ඉගෙන ගන්නවා නම් අපේ රට අපිට උදව් කරලා තියෙනවා. අපේ රට අපිට උදව් කරලා තියෙනවා. අපි කාටත්. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ කුමක්ද? එහෙම පොදු රටවාසීන්ගේ සල්ලි වලින් යම්කිසි කෙනෙක් උඩට ඇවිල්ලා එයා කිසිදු කෙනෙකුට තමන්ගේ සාර්ථකත්වයෙන් කොටසක් ප්‍රදානය කරන්නේ නැතිනම් එයා ඊටාම අයහපත් මිනිස්සෙක් කියලා. ඊටාම අයහපත් මිනිස්සෙක්. ඉක්වේ රටෙන් ලැබුණු අධ්‍යාපනයෙන් උඩට ආපු කෙනෙක්
රටට උදව් කරන්නේ නැත්තම්, රටට පෙරලා ප්‍රති උපකාර කරන්නේ නැත්තම්, ඒක ඊටාම බරපතල වැරද්දක් ඒ තැනත්ත කරන අකෘතඥකම. කලගුණ දන්නේ නැති කමක් ඒක. ඒ හින්දා අපි හම්බ කරගන්න දෙයින් කොටසක් දිය යුත්තේ කියන එකට පළවෙනි හේතුව තමයි, පළවෙනි හේතුව රට පැත්තෙන් ගත්තොතින් අපේ රට පොඩි රටක් වුණාට අපිට නිදහසේ ඉගෙන ගන්න අවශ්‍ය මූලික පහසුකම් සම්පාදනය කරලා දුන්නා අපේ රටේ මිනිස්සු. රජය, ලංකා රාජ්‍යය අපිට උදව් කරා. එතකොට අපි ලෝකෙ කොයි තැනක හිටියත් අපට වගකීමක් තිබෙනවා අපේ රටට උදව් කරන එක, අපේ රටට ශක්තියක් වෙන එක, අපේ රටට දායකත්වයක් දෙන එක. ඒක අපේ වගකීමක්. ඒක අපි කවුරුත් කළ යුතුයි. කවුරුත් කළ යුතුයි. මේ රටවල් වල ජීවත් වෙන අය දන්නවා, විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලේ වෙනකොට ළමයින්ට දෙන්නේ ලෝන් එකක්. ළමයින්ට දෙන්නේ ලෝන් එකක්. ඒ ළමයි ඒ අධ්‍යාපනය නිම වුණාට පස්සේ රැකියාව කරමින් ඒ රජය දීපු ණයට ඒ ණය පියවන්න කටයුතු කරන්න ඕනේ. යුරෝපයේ, ඇමරිකාවේ, කැනඩාවේ, ඔස්ට්‍රේලියාවාදී හැම රටකම, මේ ජපානය වැනි රටවල් හැම එකකම කරන්නේ ඒක. මට මතකයි මේ රටේ හිටපු අගමැතිවරයා එක වෙලාවක මං හිතන්නේ ඉදිරිපත් කරා යෝජනාවලියක් සියලු දෙනාට සම්පූර්ණයෙන්ම නිදහස් අධ්‍යාපනයක් ලබා දීම සම්බන්ධව. මේ රටේ පුරවැසියෝ එකඟ වුණේ නැහැ ඒකට. මේ රටේ පුරවැසියෝ මගේ මතකයේ හැටියට විශ්වවිද්‍යාල අධ්‍යාපනයටත් නොමිලේ උගන්වනවා කියන එකට එකඟ වුණේ නැහැ. ඒගොල්ලෝ කිව්වේ නෑ, අපේ සල්ලි වලින් කාගේවත් ළමයින්ට උගන්වන්න අපි සූදානම් නෑ වගේ අදහසක් තමයි දුන්නේ. හැබැයි මං හිතන්නේ පොඩි කාලේ පාසල් වලට රජයෙන් යම් කිසි ප්‍රතිපාදනයක් දෙන බව අපේ තාරක අයියා එහෙම මාත් එක්ක සාකච්ඡා කරද්දී කියලා තියෙනවා. ඒ යම් කොටසක් තියෙනවා කරන්න. ඉතින් අපි ඒ අතින් කොච්චර වාසනාවන්ත පිරිසක් වුණාද? ඒ හින්දා මා යෝජනා කරන ඔබ කුමන ජන වර්ගයක්, කුමන ආගමක් නියෝජනය කරන කෙනෙක් වුණත් ඔබේ රට ඔබට උදව් කරා ඔබ ඉන්න තැනට එන්න. ඒ නිසා රට වෙනුවෙන් කළ යුතුයකම් ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතයේ නොපිරිහෙලා ඉෂ්ට කරන්න ඕන. දැන් කෙනෙක් හිතන්න පුළුවන් කොහොමද ඉතින් ඒ කියන්නේ ආම්ද්‍රෝ කියන්නේ අපි මේ දුක් විඳලා ආණ්ඩුවට සල්ලි දෙන්න කියලාද? නෑ. ඒක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ ඔබ ලෝකේ කොයි රටක හිටියත් කීයක් හරි ලංකාවේ ඉන්න අම්මා තාත්තට යවන්න, නෑදෑයින්ට යවන්න, තව දුප්පත් දරුවෙකුට ඉගෙන ගන්න කීයක් හරි හොයලා බලලා දෙන්න, පොත් පැන්සල් ටිකක්වත් අරන් දෙන්න දරුවන්ට, ඉගෙන ගන්න දරුවන්ට. ඔබේ නෑදෑයින්ගේ දරුවෝ ඉන්න පුළුවන්, නෑදෑයෝ නොවන රටේ කොහේ හරි දරුවෝ ඉන්න පුළුවන්, ඔබ ලොකු රැකිරක්ෂා කරනවා වෙන්න පුළුවන් පිට රටකින්ද. ඒ අයට පුළුවන් තමන්ගේ රටට කළගුණ සලකන්න, තමන්ගේ නෑදෑයින්ට කීයක් හරි යැවීමෙන්. මොකද ඒක අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන කාරණාවක් වෙනවා. ඒක අපි අපේ රටට උදව් කරා වෙනවා. තමන්ට නොමිලේ උගන්වපු රටේ දරුවෝ 2-3 දෙනෙක් තෝරගෙන අවුරුද්දකට අවශ්‍ය කරන දේවල් ටික ඒ දරුවන්ට සූදානම් කරලා දීලා ඒ දරුවන්ගේ අධ්‍යාපනයට උදව් කරන එක තමන්ගේ රටට කරන උදව්වක්. තමන්ගේ රට ශක්තිමත් කිරීමක්. තමන්ගේ රටට කළගුණ සැලකීමක්. ඒක අපේ හැම කෙනෙක්ම කරන්න ඕනි දෙයක්. ඒක ඒ කාලේ
ආණ්ඩු කරන්නේ කවුද කියන එක අපිට වැදගත් කාරණාවක් නෙමෙයි. ඒක වෙනස් ප්‍රශ්නයක්. නමුත් අපි අපේ රටට උදව් කළ යුතුයි. මම දන්නවා වැඩිම විදේශ විනිමයක් ලංකාවට හොයලා යවන්නේ මැද පෙරදිග කලාපේ ජීවත් වෙන අහිංසක කාන්තාව සහ ඉතාම අඩු පඩියට රැකියා කරන පිරිමි අය. ඔය මැද පෙරදිග හරි වෙනස් ස්වභාවයන් තියෙන පළාතක්නේ. දැන් එක්සත් අරාබි එමිරාජ්‍යයේ ගත්තොතින් හැම සුදු නම් පඩිය එකක්. සුද්දෙක් නම් පඩිය එකක්. අපි වගේ ආසියාතික රටකින් ඇවිල්ලා නම් තව පඩියක්. එහෙම තමයි ඒගොල්ලොන්ගේ පඩි හැදිලි වල හැටි. ඒ තමයි ඒගොල්ලොන්ගේ ස්වභාවය. රටෙන් රටට ඒගොල්ලෝ පඩිය වෙනස් කරනවා. කොච්චර සුදුසුකම් තිබුණත්, කොච්චර දක්ෂය වුණත්, හැම සුදු නැත්තම් මැද පෙරදිගදී ලොකු පඩියක් ලබන්න බෑ. හැම සුදු නම් උප්පත්තියෙන් ඉංග්‍රීසි නම් ඒගොල්ලොන්ට බටහිරින් නම් ආවේ යුරෝපෙන් නම් ආවේ ඒගොල්ලොන්ට මැද පෙරදිගදී ලොකු රක්ෂා ලොකු පඩි හම්බ වෙනවා. මං හිතන්නේ ඒක මේ ඉස්ලාමීය ධර්මයට නම් එකඟ දෙයක් වෙන්න බෑ කීයටවත්. නමුත් එහෙම තමයි යථාර්ථය. ඉතින් තාම අඩු පඩිවලට තාම දුෂ්කර සේවාවක් සිද්ධ කරන මැද පෙරදිග කලාපේ ජීවත් වෙන අපේ පිරිස තමන්ගේ මව්බිම වෙනුවෙන් විශාල මෙහෙවරක් කරනවා. ඔවුන්ට තමයි මං හිතන්නේ හැබැයි මේවා සංගතයේදී අඩුම සැලකිලි ටිකක් හම්බුනේ. කුඩම්මගේ සැලකිලි කිව්වොත් හරියන්නේ වගේ වචන තමයි පාවිච්චි කරන්නේ. නමුත් තාමත් ඔවුන් තමන්ගේ රටට තමන් හම්බ කරන දේ යවනවා. මට මතක් වෙනවා ඔය මැද පෙරදිග කලාපේ මිනිස්සු ඔය යුද්ධයේ පැවතිච්ච කාල පරිච්ඡේදය පුරා විවිධ සංවිධාන හදාගෙන මාත් මැදිහත් වුණා ඒ අවස්ථාවල. උතුරු නැගෙනහිර ගම්මාන වලට කොච්චර උදව් කරාද, කොච්චර වැව් හැදුවද. අපිට මේ අපේ හර්ෂ පුතා දුබායි වල ඉන්නේ. එයාට ඇත්තටම මේ බුදු පුතුන් නාලිකාව පවත්වගෙන යන්න අවශ්‍ය කරන තාක්ෂණික සහයෝගය ඩේටා ආදී දේවල් ප්‍රදානය කරන්නේ අපේ සරත් අයියා. මට මතකයි ඒගොල්ලෝ ඉස්සර ලොකු සංවිධාන හදාගෙන ලංකාවේ වැව් හැදුවා, පැරණි විහාර හැදුවා, දුප්පත් මිනිස්සුන්ට ගේ දොර හැදුවා. විශාල උපකාර කළා හැම මැද පෙරදිග රටකම මිනිස්සු රටට උදව් කරා. මං හිතනවා අදටත් එහෙමයි. යුරෝපයේ ජීවත් වෙන අයත් ඒ වගේම බටහිර ලෝකයේ ජීවත් වෙන අයත් ඒ විදියටම දේවල් කරලා තියෙනවා. නමුත් මම සිහිපත් කරනවා බටහිර සහ යුරෝපයේ ජීවත් වෙන අයට වියදම් වැඩි. ඒ උනත් ඔබට ඔය රටවල් වලට එන්න ලැබුණේ විශේෂයෙන්ම වැඩි පිරිසකට දැනුගත්කම නිසා. ඒ දැනුගත්කම ලබා දුන්නේ අපේ ආදරණීය මව්බිම. ඒ අපේ මව් රටේ ඉන්න මිනිස්සුන්ගේ බදු මුදල් වලින් තමයි අපි ඉගෙන ගත්තේ. ඉතින් අපි තැනකට ආවට පස්සේ, අපි යම්කිසි තලයකට ආවට පස්සේ අපි තනියම කාලා රට පැත්ත බලන්නේ නැතුව ඉන්නව නම් ඒක අපි කරන වැරද්දක්. ඒක අපි නොකළ යුතු දෙයක්. ඒ නිසා මම යෝජනා කරනවා ඔබේ රටට කෘතවේදී වෙන්න ඕන. පුළුවන් ආකාරයෙන් ඔබේ රටට උදව් කරන්න ඕන. ඔබ උපන්න භූමියේ ඉන්න තව දුප්පත් පිරිසකට තැනකට එන්න ඔබේ ශක්තිය දෙන්න අදිෂ්ඨාන කරගන්න ඕන මේ අලුත් අවුරුද්දේ. බුදුහාමුදුරුවෝ දේශනා කළපු විදියට එවැනි කෘතවේදී කෙනෙක් බවට ඔබ පත් වුණොතින්, එවැනි කළගුණ දන්න කෙනෙකු බවට ඔබ පත් වුණොතින් කවදාවත් ඔබ මම විශ්වාස කරනවා පිරිහෙන එකක් නැහැ. මොකද අපි ආර්ථිකමය වශයෙන් හරි කාට හරි දෙයක් දුන්නොත් ඒක අපිට ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මා පුඤ්ඤබායි දන් දීම් ආදී
පින් කරන්න නම් බය වෙන්න එපා කියලා. බය වෙන්න එපා කියලා කියන්නේ. මොකද පින කියලා කියන්නේ සුඛසේතං අධිවචනං, සැපයට කියන තව නමක්. අපි තව කෙනෙකුට උදව් කරොත්, උපකාර කළොත්, කරපු උදව් වලට ප්‍රතිඋපකාර විදියට යමක් කළොත් මතක තියාගන්න. ඒක අනිවාර්යෙන්ම අපිට සැපයක් පිණිසම හේතු වෙන උතුම් දෙයක්. සැපයක් පිණිසම හේතු වෙනවා. එය දුකක් පිණිස නම් හේතු වෙන්නේ නැහැ. එහෙනම් මම ඔබට යෝජනා කරනවා ඔබ ඔබේ මව් රටට උදව් කරන කෙනෙක් වෙන්න. ඒ විතරකුත් නෙමෙයි. ඔබ ජීවත් වෙන රටටත් ඔබ ප්‍රතිඋපකාර කරන්න ඕන. ඔබට තනියම භුක්ති විඳින්න බෑ. මේ රටවල් වල නම් කොහෙත්ම බෑ. මොකද හේතුව ටැක්ස් ගෙව්වේ නැතත් මේවා පවතින්න බෑ. හැම රටකම බලගත්ු රටවල් වල හොඳ ක්‍රමයක් හදලා තියෙනවා. ආදායමේ ප්‍රමාණයට බදු ගෙවන්න ඕනේ. හැබැයි වාසනාවකට ඒ ගෙවන බදු මුදල් වලට පෙරලා ඒ රටවල් මිනිස්සු වෙනුවෙන් දේවල් උපරිම කරනවා. මම මේ වැඩ ඉන්න ජපානයේ මම දකිනවා මිනිස්සුන්ගෙන් බදු ගන්නවා, ටැක්ස් අය කරනවා. හැබැයි මිනිස්සු වෙනුවෙන් සලසලා තියෙන පහසුකම්, ඒ කියන්නේ ඒ ටැක්ස් හොරකම් කරලා නැහැ. අපේ රටේ තියෙන කරුමේ ටැක්ස් හොරකම් කරනවා. රජයට ගෙවන දේවල් වලිනොත් ඒ කාලවල ඉන්න මිනිස්සු, ඉඳපු මිනිස්සු හොරෙන් කාලා තියෙන ගොඩාරයක්. ඒකයි අපිට වැරදිච්ච එක තැන. නමුත් මේ රටවල් වල තාම විනිවිද භාවයෙන් මිනිස්සුන්ගෙන් ආදායම් බදු ගත්ත නම්, මිනිස්සුන්ගෙන් යමක් අය කරගත්ත නම් මිනිස්සුන්ට සේවාවක් කරනවා. දවසක් මා මේ එක අධිවේගී මාර්ගයක යනකොට මා එක්කරන් ආපු මගේ මිත්‍රයා කිව්වා මේ පාර හදන්න ගියපු වියදම හොයාගත්තට පස්සේ නේද? හොයාගත්තට පස්සේදී මේ රජය යෝජනා කරාලු දැන් මේක හදලා ඉවරයි. ඒ හින්දා අපිට තවදුරටත් මේ පාරේ යනවට සල්ලි අය කරන්න ඕනේ නෑ කියලා. මිනිස්සු වහාම ඉදිරිපත් වෙලා කියලා තියෙන්නේ මොකද්ද? නෑ. මේ පාරේ යනවට අපෙන් ගන්න මුදල ගන්න. මොකද මිනිස්සුන්ට මොලේ තියෙනවා. එහෙම ගන්න මුදල ගන්න කියන්නේ ඇයි? දැන් පාරේ ණය ඉවර වුණාට, පාර හදන්න ගියපු වියදම ඉවර වුණාට පාර ආයේ නඩත්තු කරන්න ඕනේ නැද්ද? ඕනි. දැන් ඒ නඩත්තුව මිනිස්සුන්ට නොමිලේ පාරේ යන්න දීලා ඒ නඩත්තුව රජය කරනවා කියලා කියනවා. හැබැයි රජය කරන්නේ කාගේ සල්ලි අරන්ද? ආයෙත් මිනිස්සුන්ගේ සල්ලි අරන්. එතකොට මේ මිනිස්සු කියනවා නෑ අපෙන් මේක ගන්න. මොකද මිනිස්සු දන්නවා වෙන වටයකින් ඒ පාර නඩත්තු කරන්නත් ආයෙ අපිටම තමයි ගෙවන්න වෙන්නේ කියලා. කොච්චර බුද්ධිමත් මිනිස්සුද නේ? කොච්චර නිර්වුල්ව ඒගොල්ලෝ හිතනවද? ඔය අපිට දේවල් නොමිලේ ලැබෙන එක ගැන අපි කල්පනා කරන්න ඕන. ඒ නොමිලේ ලැබෙන හැම දෙයකටම අපිට ආපහු වෙන පැත්තකින් ගෙවන්න තියෙනවා කියලා. ඒක දැනගෙන ඉන්න ඕනේ. ඒක තේරුම් අරන් ඉන්න ඕන. මේ රටවල් වල එහෙමයි තත්ත්වය. ඔබ ජීවත් වෙන්නේ කොයි රටකද? භාග්‍යවතුන් වහන්සේ වදාලා රාජබලි. රාජ්‍යයට දිය යුතු කොටස ඔබ කොයි රටේ හිටියත් දෙන්න ඕන. ඒක නොදී යන්න පුළුවන් දුර බොහෝම පොඩි දුරයි. එක පැත්තකින් නීතියේ රැහැනට ඔබ කොටු වෙන්න පුළුවන්. අනෙක් පැත්තෙන් ඔබ එවැනි දේ නොකර ඉඳීමෙන් ඔබ කරන්නේ ඔබ ජීවත් වෙන රටට, ඔබ වැඩ කරන රටට, ඔබ හම්බ කරගන්න රටට ඔබ වැරද්දක් කරනවා. ඔබ කිසිම බදු මුදලක් ගෙවන්නේ නැතුව වංචා කරන කෙනෙක් වුණත්, බොරු කරන කෙනෙක් වුණත් ඒක පිරිහෙන එකක්.
එක පිරිහෙන ධර්මයක්. එක පිරිහෙන ධර්මයක්. එක කළ යුතුමයි. ඊළඟට දෙවැනි කාරණය ඥාති බලි. අපි අපේ නෑදෑයන්ට උදව් කරන්න ඕනේ. අපි අපේ ඥාතීන්ට උදව් කරන්න ඕන. අපි හම්බ කරගන්නා දේ අපිට ලැබෙනා දේ තනිවම භුක්ති විඳින්න අපේ තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව අපිට අයිතියක් නැහැ. දැන් බලන්න දැන් ශාසනයේ ඉන්න මට පිණ්ඩපාතේ ගියාම හෝ දානයකට යමක් ලැබුණම තනියම වළඳන්ට කියලා දේශනාවේ සඳහන් කළා නෑ. අපි පුංචි කාලේ අපිට ඉගැන්නුවා දිනචර්යාව කියලා ඊටාම වටින උපදේශන මාලාවක්. ඒ උපදේශන මාලාවේ අපේ දවස ගත කර යුතු ආකාරය ගැන පෙන්වලා දෙන තැන තියෙනවා එකක්. සිඟාගත් දෙයින් බත් සරලුවක්වත් දන් දීලා. ඒකුවේ අපි පිණ්ඩපාතේ යන එකටනේ සිඟාගත් දෙය කියන්නේ. ගිහිල්ලා ලැබුණු දෙයින් බත් සරලුවක්වත් ඒකුවේ යම් බත් මිටක් හරි තමන් එක්ක ඉන්න ස්වාමින්වහන්සේ කෙනෙකුට හෝ වෙන කෙනෙකුට හෝ තමන් දන් දෙන්න ඕන. ඒ කියන්නේ තමන්ට දානයක් විදියට ලැබිච්ච දේ වළඳන්ට කලින් දන් දෙන්න ඕන. බත් සරලුවක්වත් දන් දීලා කිව්වේ ඒකයි. මට මතකයි අපි කුඩා අවදියේ ගෙවල් වල ඉඳිද්දී කෑම කණ්ඩ කලින් බත් ගුලියක් හදලා පිඟානේ කොනකින් තියනවා. ඒක අපේ පැරණි වැඩිහිටියෝ කෑමෙන් පස්සේ ගොඩක් වෙලාවට සතෙකුට දෙනවා. ඔය ලංකාවේ තවමත් නුවර පළාතේ හිම මා දකිනවා. දකුණු පළාතෙත් මම දැකලා තියෙනවා. තවමත් මෑත කාලේ. දානේ වළඳින්ට කලින් ස්වාමින් වහන්සේලාගෙන් හිස් පිඟානක් අල්ලගෙන යනවා. ඒ මොකටද ඒක කරන්නේ? ඒක කරන්නේ ස්වාමීන් වහන්සේලා එතකොට තමන් වළඳන්ට බෙදාගත්තු දෙයින් මිටක් බැගින් දානවා ඒ පිඟානට. ඒක තව සතෙකුට හරි කන්න දෙන්න කියලා. ඒ කිව්වේ උන්වහන්සේලාට ලැබුණු දානයෙන් උන්වහන්සේලා පෙරලා දන් දෙන්න ඕන. ඒක අපිට පැවරෙන දෙයක්. ඒ කිව්වේ අපි ශාසනයේ හිටියත් අපිට දානේ ලැබෙනවා විතරයි අපි ලබා ගන්න විතරයි ඉන්නේ කියන චේතනාවෙන් පැවිද්දෙකුට ඉන්න බෑ. පැවිද්දා දන් දෙන්න ඕන. ලැබෙන දේ දන් දෙන්න ඕන. මොකද ලැබෙන දේවල් විතරක් අනුභව කර කර හිටියොත් ඒ වගේ හැසිරීමකට කියන්නේ බුද්ධ ශාසනය මොකක්ද? පුරාණය අනුභව කරනවා කියලා. පුරාණය. ඒක අතීතේ කකා ඉන්නවා. ඒක පෙර භවවල කරපු දේවල් නිසා දීපු දේවල් නිසා ස්වාමීන් වහන්සේලාට ලැබෙනවා. උන්වහන්සේලා තනියම කකා බිබී හිටියොත් දම්පැන් නොදී ආයේ හාමුදුරුවෝ ගොල්ලා හැම කෙනෙක්ම පුරාණේ අනුභව කරලා ඉන්න අය. ඒගොල්ලොන්ට ඊළඟ භවයේ ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි. තමන්ට ලැබෙන දේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අන් අයට ප්‍රදානය කරන්න ඕන. කොටසක්කෝ ප්‍රදානය කරන්න ඕන. හාමුදුරුවරු නම් සබ්‍රහ්මචාරීන් වහන්සේලාට, දුගී මගී යාචකාදීන්ට, සායනහන්සලට දම්පැන් දෙන්න පුළුවන්. යමක් කරන්න පුළුවන් සායනහන්සලට. මිනිස්සු පූජා කරන දේවල් තියෙනවා. ඔක්කොම සායනහන්සලා වෙච්ච අපිට ඕනි නෑනේ. හැමදේම අපිට ඕනි නෑ. අපිට ප්‍රමාණවත් දෙයක් තියාගෙන අත්‍යවශ්‍ය දේවල් තියාගෙන අපි දම්පැන් දෙන්න ඕන. අපි අනිවාර්යයෙන්ම ප්‍රදානයක් කරන්න ඕන පැවිද්දෝ විදියට. ඒක අපේ වගකීමක්. එහෙම ඇත්තටම හරියට සංවිධානාත්මකව කරනවා නම් රටේ දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවන්න අපිට පන්සල් බොහොමයකට ලොකු මෙහෙවරක් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්කම තිබෙනවා. කරන්න පුළුවන්කම තිබෙනවා. අනෙක් ආගම්වලට තරම් විදේශීය මහා පරිමාණ ආධාර උපකාර නොලැබුණත් අනෙක් ආගම්වලට ලැබෙන ශක්තිය ලංකාවේ පන්සල් වලට නොලැබුණත් ලංකාවේ මිනිස්සුන්ගේ
සිංහල මිනිස්සුන්ගෙන් දේශීයවත් විදේශීයවත් ලැබෙන දෙයින් යමක් අඩුම තමන්ට ලැබෙන දානෙ ටිකෙන් යමක් තව කෙනෙකුට දෙන්න පුළුවන් අපිට. ඒක අපිට කරන්න බැරි දෙයක් නෙමෙයි. ඒක අපි කළ යුතු දෙයක්. ඒක භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ දෙයක්. ගිහියන්ටත් ඒක ඒ විදියටමයි. තමන් දුක් මහන්සියෙන් හම්බ කරන දෙයින් යෝජනා කරනවා බුදුදහම ඥාතීන්ට සංග්‍රහයක් කරන්න. ඥාතකානංච සංඝහෝ. හැම දවසකම බැරි වුණත් අවුරුද්දකට 2-3 වතාවක් හරි පුංචි හෝ උපකාරයක් අත්තම්මසියා වෙනුවෙන්, නන්දල මාමල වෙනුවෙන්, වෙන ඔබගේ ඥාති හිත මිත්‍රාදීන් වෙනුවෙන් පුංචි හෝ උපකාරයක් කරා. ඔවුන්ගේ ජීවිතය ගෙනියන්නත් පොඩි හරි දායකත්වයක් දෙන්න. තනිවම භුක්ති විඳින කෙනෙක් වෙන්න එපා. තැනකට ආවට පස්සේ තමන්ගේ නෑදෑයින් අමතක කරන කෙනෙක් වෙන්න එපා. හැබැයි ඉතින් නෑදෑයින්ටත් එවැනි ලාභීන්ටත් මම යෝජනා කරනවා. දැන් අරයට තියෙනවනේ. එයා ඉන්නේ අසුවල් රටේනේ. එයාට ඉතින් මොන අඩුපාඩුද? ඒ නිසා ඉතින් මේකත් එයාට කිව්වනම් හරි, අරකත් එයාට කිව්වනම් හරි, අර ප්‍රශ්නෙත් කතා කරා නම් හරි, එයාගේ ගාව තමයි ඉතින් කීයක් හරි තියෙන්නේ. ඔහොම කියලා හිතලා තියෙන ඔක්කොම ප්‍රශ්න ටික ඔය යුරෝපයේ හෝ බටහිර හෝ රටක, මැද පෙරදිග හෝ රටක දුක් විඳලා කීයක් හරි හම්බ කරන මිනිස්සයා බිඳුවටම හිඳින ව්‍යාපෘති කරන්න එපා. මොකද සමහරු හිතනවා රට ඉන්නවා කිව්වම මේ රටවල් වල ඩොලර් ගස් තියනවා කියලා කොල කඩනවා වගේ කඩාගෙන යන්න. මේවා ඉන්න මිනිස්සු, මේ ජපානයේ වැඩ කරන මිනිස්සු අධික සීත කාලෙට ඒ සීත පින්න එක්ක මයිනස් තියෙද්දි අධික සීත එක්ක මේ ලෝකෙ මිනිස්සු රස්සාවට යන්නේ උදේ නැගිටලා. කැනඩාවේ සමහර ප්‍රාන්තවල අපේ අනුරුද්ධ මහත්තයලා ඉන්න විනිපෙක් වගේ පළාත්වල මයිනස් 40යි. මම එක වාරක ගියපු වෙලාව මයිනස් 40යි. ඒත් ඒ මහත්තුරු උදේට නැගිටලා වැඩට යනවා. ඒ නෝනලා උදේට නැගිටලා වැඩට යනවා. ඒ දරුවෝ උදේට නැගිටලා වැඩට යනවා, ඉස්කෝලේ යනවා. හරියට දුක් විඳලා ඒගොල්ලෝ කීයක් හරි හොයන්නේ සීතල රටවල් වල. වසරේ වැඩි කාලයක් අධික සීත පින්න හිම එක්ක ඉන්න රටවල් තියෙනවා. ඊළඟට රස්නේ ආවම 30යි 40යි. ලංකාවේ වගේ නම් දාඩිය ටිකක් හරි පිට වෙලා ඒ රස්නේ ඇඟෙන් එළියට යනවා. මේ රටවල් වල දාඩිය පිට වෙන්නෙත් නැතුව මුළු ඇඟම උණ ගත්තා වගේ රිදෙන රස්නයක් තියෙන්නේ. ඒක වේදනාකාරී වෙහෙසකාරී රස්නයක්. එහෙම තමයි රටක ඉන්න කෙනෙක් කීයක් හරි හම්බ කරන්නේ. ඒක හොඳට ලංකාවේ ඉන්න අය දැනගන්නත් ඕනි. හැම ප්‍රශ්නයකටම බිල් දාන්න හිතන්න එපා. ඒවා හරිම අශෝභනයි. කීයක් හරි දෙනවා කියලා තේරුණාම අර තැලෙන යකඩේ උඩ පැන පැන තලනවා කියලා කියමනක් තියෙන්නේ. අපේ සමහර අයට එහෙම හැසිරීම අපි දකිනවා. මම යෝජනා කරනවා මේ අලුත් අවුරුද්දේ හැසිරීම නවත්ත ගන්න. තමන්ගේ නෑදෑයෝ, තමන්ගේ අම්මා තාත්තා, තමන්ගේ හිතවතුන්, තමන්ගේ ගමේ අය කියලා කවුරු හරි කෙනෙක් රටක තොටක ගිහිල්ලා දුක් මහන්සියෙන් හම්බ කරන දෙයින් කීයක් හරි දෙනවා නම් එයාව තලතලා ඒ ටික සූරා ගන්න මානසිකත්වයක් ඇති කරගන්න එපා. ඒගොල්ලෝ බොහොම පහසුවෙන් සල්ලි හම්බ කරනවා. ඒ නිසා ඒගොල්ලොන්ට ප්‍රශ්න නැහැ කියලා හිතාගෙන ඔවුන්ගෙන් අපේක්ෂා කරන අය වෙන්න එපා. ලංකාවේ ඉන්නවා නම් ඔබ එහෙම කරන්න එපා. මේ මිනිස්සු හරියට දුක් විඳිනවා. මේගොල්ලොන්ට හැම එකකටම ලෝන් ගෙවන්න තියෙනවා. හැම එකටම වාහනේද, ඉන්න ගෙදරද, ෆ්‍රිජ් එකද, ඔක්කොටම හැම එකටම ලෝන් ගෙවනවා. පාවිච්චි කරන ෆෝන් එකටත් ලෝන් එකක් ගෙවනවා. අතේ දාන් ඉන්න මුද්දට මාලෙටත් ලෝන් ගෙවනවා. ඔක්කොම ලෝන් තමයි. එතකොට මාසේ ඔක්කොම ටික ගෙව තමයි මිනිස්සු රටට, නෑදෑයින්ට කීයක් හරි කොහොම හරි එවන්නේ. ඒක අපේ නෑදෑයෝ තේරුම් ගන්න ඕන.
නෑදෑයින්ට යමක් දෙන්නත් ඕනේ. ඒක ලබන නෑදෑයෝ තේරුම් ගන්නත් ඕන. මේ මිනිස්සු තල සූර හැම තියෙන චූටි ප්‍රශ්නෙම කතා කර කියක් හරි ගසා කන මානසිකත්වයක් හදාගන්න එපා කියන එක. ඒක කරන්න එපා. සමහරු මට කියලා තියෙනවා මේ කොරෝනා කාලේ කතා කරපු පිටරටවල් වල ඉන්න අය මම ලංකාවේ ඉඳිද්දි මට මතකයි කිව්වා හාඳුරනේ ඉස්සර රැකියාවක් තියනකොට රට ඉඳන් හොඳට රැකියාවට යනකොට හොඳට සල්ලි තියනකොට හැම මරණෙටම හැම මගුලටම පළවෙනි කෝල් එක එන්නේ මට. ඇවිල්ලා ඉතින් කියක් හරි ඉතින් මං අනිවාර්යයෙන්ම දානවා. දැන් මාස ගාණක් රස්සාව නැහැ කියලා දන්නවා. ඉන්නේ අමාරුවෙන් කියලා දන්නවා. අඩුම ඒ මිනිස්සු කෝල් එකක් දීලා ඔයා හොඳින් ඉන්නවද? ඔයාට මේ වසංගතෙන් කරදරයක් නැද්ද කියන ප්‍රශ්නේවත් අහපු නැති අය ඕනෑ තරම් ඉන්නවා කියලා. විශ්වාස කරන්න එහෙම මිනිස්සු ඉන්නවා අපි. තියනකම් දෙනකම් හොඳයි. එක වාරයක් නොදුන්නොත් එක වාරයක් මග ඇරියොත් මිනිස්සු පුදුම විදියට වෙනස් හැසිරීම. එහෙම වෙන්න එපා. මේ අවුරුද්දේ වෙනස් වෙමු. කවුරු හරි කෙනෙක් අපිට පුළුවන් විදියට පුළුවන් අවස්ථාවක උදව් කරයි. අපි ඒගොල්ලොන්ට ස්තුතිවන්ත වෙමු. අපි ඒගොල්ලොන්ට පින් දෙමු. අපි ඒගොල්ලොන්ට ආශිර්වාද කරමු. මොකද ඔවුන් ශක්තිමත්ව හිටියොත් තමයි අපිටත් පුළුවන් උදව්වක් පුළුවන් වේලාවෙදී අනිවාර්යෙන්ම සිත කරන්නේ නේ. ඒක තමයි යථාර්ථය. හැබැයි දෙනවා කියලා කෙනෙක්ගෙන් දිගටම අපේක්ෂා නොකරමු. දිගටම අපේක්ෂා නොකරමු. ඒක හොඳට තේරුම් ගන්න. හැබැයි මම යෝජනා කරනවා ඔබ ලංකාවේ හිටියත් පිට රටක හිටියත් ඥාතකානංච සංඝහෝ ඔබේ ඥාතීන්ට යම් කිසි ආකාරයකට උදව් කරන්න ඕන. උපකාර කරන්න ඕන. ප්‍රතිඋපකාර කරන්න ඕන. පුළුවන් විදියට සංග්‍රහ කරන්න ඕන. පුළුවන් විදියට. පුළුවන් පමණින් ඔවුන්ව සොයා බලන්න ඕන. ඒක කළ යුතු දෙයක්. ඒක පැවිද්දෙක් වුණත් අම්මා තාත්තට බලන්නම ඕනි. භාග්‍යවතුන් වහන්සේ අපිට අවසරක් දීලා තියෙන්නේ. පිණ්ඩපාතේ කරලා හරි අම්මා තාත්තා පෝෂණය කරන්න අපිට අයිතියක් තියෙනවා. පිණ්ඩපාතේට ලැබෙන දේ හරි අම්මා තාත්තට දෙන්න අපිට අවසරයක් අවකාශයක් භාග්‍යවතුන් වහන්සේ දීලා තියෙනවා. ඒ මොකද හේතුව නේද? ඒ හේතුව තමයි භාග්‍යවතුන් වහන්සේ දන්නවා පැවිද්දෙක් වුණත් අම්මා තාත්තට සලකන්න ඕනි කියලා. ඒක උතුම් උදාර කලගුණ දන්න සත්පුරුෂ ගතියක් කියලා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වගේ දේවල් අපිට අනුදැන වදාරලා තියෙන්නේ. ඒ නිසා තනියම කන කෙනෙක් වෙන්න එපා. ඥාතීන්ටත් යමක් දෙන කෙනෙක් වෙන්න. ඊළඟට අත්තිති බලි කිව්වේ ආගන්තුක සත්කාරනේ. ආගන්තුක සත්කාර. ආගන්තුකයෝ කියන්නේ දැන් නම් ඉතින් කියලා එන්නේ නැත්තම් නොකියවම යන ගමන් අපේ ගෙදරට දොරට ගොඩ වැදෙන අය ඉන්නවා. ඒගොල්ලන්ට කියන්නේ ආගන්තුකයෝ. අපේ පැරණි අම්මලා තාත්තලා හාල් ටික ලිපේ තියද්දිත් කවුරු හරි එයි කියලා හිතාගෙනත් හාල් මිටක් හරි වැඩි කරනවානේ. හාල් මිටක් හරි වැඩි කරනවා. කවුරු හරි එයි කියලා හිතා. එනවා කියලා කියලත් නැහැ. දැනුම් දීලත් නැහැ. ඒත් හාල් මිටක් හරි වැඩි කරලා තියනවා. ඒ කවුද? යන කෙනෙක් ආවොත්. බඩගිනි කාරයෙක් ආවොත්. ඒවා එහෙමයි කියලා වැඩි වුණා කියලා වීසි කරන්නේ. අපිට මතකයි අපි පොඩි කාලේ ඉතුරු වෙන බත් වේලනවා. අවුවේ වේලනවා. පෙළලා ඒක කොටලා පොල් දාලා පැණි කිතුල් පැණි දාලා ඒක හදන හොස්සීනි දාලා මේ අග්ගලා බත් ගුලි පත් වේලපුවක් කොටලා ඒක පසුව තේ බොන්න
ආදී දෙයකට පාවිච්චි කරන රස කැවිල්ලක් වගේ එකක් ලංකාවේ පැරණි ගම්වල මිනිස්සු හදා ගන්නවා. බත් විසි කරන්නේ නැහැ. බත් ඇටයක්වත් විසි කරොත් අපිට බයිනවා. මිටක් හරි සතෙකුට දෙන්න ඕන කියලා පෙන්නනවා. උගන්වනවා. හැබැයි බත් ඇටයක්වත් හැලුවොත් විසි කළොත් බනිනවා. දැන් මේ රටේ නම් කෑම නාස්ති කරන්නේ මිනිස්සු. කුණු ගොඩට කෑම දානවට මේ රටේ මිනිස්සු දැඩි ලෙස විරුද්ධයි. කෑම ඉතුරු කරනවට. නාස්ති කරන්නේ. ඉතින් අපේ ගම්වලත් මිනිස්සු වැඩිපුර යමක් ඉවොත් ඒක ඉතුරුනොත් ඒක වේලනවා. නැත්නම් අහල පහලයට බෙදලා දෙනවා. එහෙම ගතිය අපිට තිබුණා. ඒ ගතිය අපි පවත්වාගෙන යන්න ඕනේ. ආගන්තුක සත්කාරය කියන එක අපි අවංකව කරන අය වෙන්න ඕනේ. හරියටම කරන අය වෙන්න ඕනේ. ආගන්තුක සත්කාරය කියන එකට අපේ රට කොහොමත් බොහෝම ඉහළ නමක් දිනාගෙනත් තියෙනවානේ ලෝකේ මිනිස්සු අතර. ආගන්තුක සත්කාරයට ශ්‍රී ලාංකිකයෝ බොහොම කැමති කියලා. ඒක හැබෑව. මොකක්කෝ හේතුවකට හේතුව මට තාම තේරෙන්නේ නැහැ. අපේ මිනිස්සු පිටින් ආපු කෙනාට සලකනවා. පිටින් කෙනෙක් ආවොත් සංග්‍රහ කරන එක හොඳ ගතියක්. හොඳ ස්වභාවයක්. ආගන්තුකයින්ට සලකන්න ඕන. ආගන්තුකයින්ට හොඳම දේ දෙන්න ඕන. ආගන්තුකයින්ට උපස්ථාන කරන්න ඕන. අතිථි බලි කිව්වේ ඒකයි. ආගන්තුක සත්කාර. ඒකත් කරන එක අපි හැම දෙනාගේම අපේ ජීවිතේ අපි හම්බ කරගත්තු දේවල් තනිවම භුක්ති නොවිඳ කළ යුතු තව යුතුයකමක් ලෙස තමයි දේශනාවේ සඳහන් කරලා තියෙන්නේ. ඒව කරන්නේ නැති අය පිරිහෙනවා. ආගන්තුකයෙක් විදියට ආපු කෙනෙකුට අපි සංග්‍රහ නොකර මගේ ඇරියොත් ඒ මිනිස්සයා අපි ගැන මොනවා නොකියයිද? ඒ මිනිස්සයාට අපි ගැන කොයි වගේ සිතුවිලිද හිතෙන්න පුළුවන්? ඒ නිසා මසුරු වෙන්න බෑ අපිට. අපිට තියෙන දේවල් හංගන්න බෑ. ආගන්තුකයෙක් ආවොත් අපි කන වෙලාවක් නම් කැම දෙන්න ඕන. තේ ටිකක් බොන වෙලාවක් නම් තේ ටිකක් දෙන්න ඕන. නැත්නම් පිපාසයෙන්ද ඉන්නේ කියලා අහලා වතුර ටිකක් හරි දෙන්න ඕන. පුළුවන් විදිහට උදව් කරන්න ඕන. පුළුවන් විදිහට සංග්‍රහ කරන්න ඕන. ඒක අපේ බෞද්ධ සිරිත, ඒක අපේ ශ්‍රී ලාංකිකයින්ගේ චාරිත්‍ර අතර තියෙන උදාර ගුණයක් බව අමතක නොකර ඒ උදාර ගුණ අපි ප්‍රගුණ කර ගන්න ඕන අපේ ජීවිත තුළ. මේ අලුත් අවුරුද්දේට අදිෂ්ඨාන කරන්න. ඊළඟට පුබ්බපේත බලි. දැන් බලන්න අද කම්වාරිගේ නෝනා මහත්මිය. එම මහත්මා නම් ඒගොල්ලෝ මරුණු අයටත් පින්පෙත් අනුමෝදන් කිරීම. අද උතුම් පින්කම් අතර අද උතුම් පින්කමේ අරමුණු අතර එක අරමුණක් තමයි විශේෂයෙන්ම නෝන මහත්මයාගේ මියගිය ආදරණීය අම්මා තාත්තට පින්පෙත් අනුමෝදන් කරන එක නේ. නෝන මහත්මයාගේ නමින් මියගියපු ආදරණීය මව්පියන්ට පින්පෙත් අනුමෝදන් කරන එක තව අරමුණක්. පුබ්බපේත බලි. මියගිය ඥාතීන්ට පින් දෙන්න ඕන. ඒක නම් අපේ රටේ හොඳට කරනවා. මොකද අපි 7 දවසෙන් දාන දෙනවා. 3 මාසෙන් දාන දෙනවා. ඊළඟට අවුරුද්දට විශේෂයෙන්ම අවුරුද්දකට සැරයක් දානයක් දීලා මියගිය අයට පින් දෙනවා සාංගික දානයක් දීලා. ඊට අමතරව අපි සලාක දානයක් පූජා කළත් ඒ පින අපේ මියගිය ඥාතීන්ට අනුමෝදන් කරනවා. ඒවා බෞද්ධයෝ බොහෝම සතුටින් කරන දේවල්. මම දකිනවා අනෙක් ආගම්වල තමන්ගේ මියගිය ඥාතීන් වෙනුවෙන් යම් යම් චාරිත්‍ර ධර්ම කරනවා. යම් යම් දේවල් පරිත්‍යාග කරනවා. පින් අනුමෝදන් කිරීම කරනවා. වැඩිහිටි නිවාස, ළමා නිවාස ආදියට දම්පැන් පූජා කරනවා. විවිධ කාරණා මත කියලා අපි දැකලා තියෙනවා. මියගිය ඥාතීන් වෙනුවෙන් ඒ වගේ දේවල් කරන එක ඒක අපේ බෞද්ධ සම්ප්‍රදාය. ඒක අපේ ශ්‍රී ලාංකිකයින්ගේ සංස්කෘතිය. මලවුන් පිදීම නෙමෙයි. මලවුන් පිදීම අපේ සංස්කෘතියේ ඒක තිබුණා මිහිඳු මහරහතුන් වහන්සේ වඩින්ට කලින් නෑයක් පුදනවා කියලා. එහෙම සංස්කෘතියක් අපිට තිබිලා තියෙනවා. හෙළ සංස්කෘතිය. හැබැයි බෞද්ධ සංස්කෘතිය තුළදී ඒ ඥාතීන්ට මියගිය අයට යාග හෝම කිරීමක් නෙමෙයි අපි කරන්නේ. මියගිය අයට අපි කරන පින් අනුමෝදන් කිරීමක්.
ඒක තමයි අපි කරන්නේ. ඒ අය අරමුණු කරලා අපි විශේෂ පින්කම් කිරීමක්, ඒ පින්කම් කරලා ඒ පින්පෙත් අපි අපේ ඥාතීන්ට අනුමෝදන් කිරීමක් තමයි අපි සිද්ධ කරන්නේ. ඒකනේ බොහෝ ලංකාවේ තවමත් පැරණි ගෙවල් වල පැරණි වැඩිහිටියෝ අවුරුද්දට කලින් පන්සලට දානයක් පූජ කරනවා. පන්සලට දානයක් පූජ කරලා සායනහන්සලට අප උපස්ථාන කරලා ඒ පින් මියගිය ඥාතීන්ට අවුරුද්දට හිටියනම් ඇඳුමක් දෙනවනේ, කෑම ටිකක් හරි දෙනවනේ, තෑගි බෝග දෙනවනේ. ඒත් දැන් මිය ගිහිල්ලා එයා වෙනුවෙන් අපේ මේ පින්කම අපි අවුරුදු කණ්ඩ කලින් කරලා පින්පෙත් අනුමෝදන් කරන්න ඕනි කියලා දානි ටිකක් පූජ කරලා පින්පෙත් අනුමෝදන් කරන ගති, එවැනි හැසිරීම් අපි තවමත් ලංකාවේ සමහර තැන්වල දකිනවා. හරි හොඳ දේවල්. ඒවා බොහෝම අගය කළ යුතු වටින දේවල්. ඒකේ පෙන්වන්නේ මොකක්ද? ඒ මියගියත් කෙනෙකු මියගිය කෙනාටත් කළගුණ සලකන්ට ඕනි කියන ඒ චාරිත්‍ර ධර්මය, ඒ යුතුයකම ඒ පිරිස බෞද්ධයෝ අඳුනාගෙන තියෙන නිසා. අපේ සංස්කෘතිය මිනිස්සු එය අවබෝධ කරගෙන තිබෙන නිසා. ඒ නිසා මම ඔබට මෙත්සිතින් යෝජනා කරනවා. ඔබට පුළුවන්කම තිබෙන හැම අවස්ථාවකම ඔබේ මියගිය ඥාති හිත මිත්‍රාදීන් වෙනුවෙනුත් ඔබ පින්පෙත් අනුමෝදන් කිරීම කරන්න. ඒකත් යුතුයකමක්. තනිවම භුක්ති නොවිඳින කෙනෙකුගේ තිබෙන වටින හැසිරීමක් ලෙස ඒකත් හඳුන්වන්න පුළුවන්. ඊළඟට දේවතා බලි ඒ කිව්වේ තමන් අදහන ආගම ධර්මයට ඒ ශාසනික ජීවිතයක් ගත කරන පිරිසට බුදු දහමෙනම් පැවිදි වෙලා වැඩ ඉන්න භික්ෂූන් ඉන්නවා, භික්ෂුණීන් ඉන්නවා. ඒ පිරිස්වලටත් දම්පැම් දෙන එක හම්බ කරන කෙනෙකු නොපිරිහි ඉන්න උදව් වෙන කාරණයක්. ඊළඟට ලංකාවේ ගොඩාක් දුගී මගී බොහොම අමාරුකම් තියන අය ඉන්නවා. ඒගොල්ලොන්ට යමක් කමක් දෙන එකත් උතුම් දෙයක්. මෙතන විශේෂයෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා තියෙනවා ආගමික ජීවිතයක් ගත කරන සමනක් බ්‍රාහ්මනාදීන්ට තමන්ගේ ආගම ධර්මයට මත පදනම් වෙලා කරන පින් කටයුතු කරගන්න කියලා. මොකද අපේ දහමට අනුව අපි විශ්වාස කරන දෙයක් තමයි සීලාදී උතුම් ගුණ අරමුණු කරලා දම්පැම් පූජ කරාම ලැබෙන ආනිසංස ඉතාම බලවත් කියන එක. ඒ වගේම අනුග්‍රහයක් පිණිස හරි කාට හරි යමක් දුන්නොත් ඒ දානෙනුත් මේ තිරිසන් සතෙකුට කෑම වේලක් දුන්නොත් දුන්නා වගේ 100 ගුණයක් 100 වාර ගුණයක් ආනිසංස ලැබෙනවා කියලා අපේ දේශනාවේ තියෙනවා. සීලාදී ගුණ වලින් වැඩි වෙන තරමට එවැනි උතුම් ගුණ සමුදායක් මෙනෙහි කරගෙන දම්පැන් දුන්නොත් අසංඛ්‍යයන් අපමේයන් වදාමි කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. අසංඛ්‍ය අප්‍රමාණයක් ආනිසංස භුක්ති විඳින්න පුළුවන් කියලා. ඉතින් එවැනි උතුම් කටයුතු ඔබ ඔබේ ජීවිතේ සිද්ධ කරගන්න ඕන. මෙච්චර වෙලා කියලා දුන්නේ මොකක්ද? ඔබගේ සාර්ථකත්වයේ යනු ඔබ තනිවම ලැබපු සාර්ථකත්වයක් නෙමෙයි. බොහෝ දෙනෙකුගේ ශක්තියෙන් ලැබපු සාර්ථකත්වයක්. ඒ සාර්ථකත්වයේ ලැබපු ඔබ ධන ධාන්‍ය මිල මුදල් වතු පිටි ගේ දොර සියල්ල සම්පාදනය කරගෙන තනිවම භුක්ති විඳගෙන මසුරෙක් වගේ ජීවත් වෙනවා නම් එය මේ ලෝක වශයෙන්ුත් පිරිහෙන පරලෝක වශයෙන්ුත් පිරිහෙන හේතුවක් වෙනවා. ඒ නිසා බුදුදහම ඔබට යෝජනා කරනවා එහෙම පිරිහෙන්නේ නැතුව ඔබගෙන් රටට, ඥාතීන්ට, ආගන්තුකයින්ට, මියගිය අයට, ආගමට, ධර්මයට ඉෂ්ට වෙන්න තියෙන යුතුයකමක් තියෙනවා නම් ඒ යුතුයකම් බලලා නුවණින් අවබෝධයෙන් තේරුම් අරගෙන පමණ දැනගෙන ඒ කටයුතු කරන්න. ණය වෙලා ඒව කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. එහෙම කරන්න ඕනේ පුළුවන් විදියට ශක්ති ප්‍රමාණය. ඔබ එහෙම යුතුයකම් ඉෂ්ට කරන කෙනෙක් වෙන්න. එතකොට ඔබට මේ ලෝකෙත් ලොකු ආශිර්වාදයක් ලැබෙයි. ඔබට සංසාරික වශයෙන් විශාල යහපතක් බවට එය අනිවාර්යෙන්ම පත්වේවි.
ඉතින් ඊටාම සතුටින් ඊටාම උද්‍යෝගයෙන් අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කරන්නට ශ්‍රී ලාංකිකයෝ සූදානම් වෙන අවස්ථාව අප්‍රේල් 14 වෙනිදා සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙලා තව බොහෝ චාරිත්‍ර වාරිත්‍ර ලංකාවේ ජීවත් වෙන පිරිසට නම් සිද්ධ කරන්නට තියෙනවා නිසක වශයෙන්ම. ඉතින් බොහොම සතුටින් ඉන්න වෙලාවක ඔබගේ වටිනා කාලය යොමු කරමින් ඔබ මේ සද්ධර්ම දේශනාව සඳහා අවධානය යොමු කළා. මේ අලුත් අවුරුද්ද දවසේ ඔබට ඔබේ මේ ලෝක ජීවිතය වඩා යහපත් කර ගන්නට උපකාරවත් වෙන මෙවැනි දේශනාවක් සිද්ධ කරලා දෙන්නට කියලා අපට ආරාධනා කරන්නට යෙදුනේ. විශේෂයෙන්ම කැනඩාවේ ටොරොන්ටෝ වල ජීවත් වෙන චතුරිනි ගම්වාරිගේ නෝනා මහත්මිය තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන්ගේ ජන්මදිනය නිමිති කරගෙන සුනෙත් මහත්මාණන්ට ආශිර්වාද කරන්න තමයි මූලිකව මේ පින්කම සිද්ධ කරේ. මේ පින්කමෙන් අත්වන ආනිසංස දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදයම මැතිතුමාට ලැබි නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සනුද පුතුණුවන්ගෙත් සනුදිනි දියණියගෙත් අධ්‍යාපන කටයුතු දිනෙන් දින සාර්ථක වේවා. යහපතක් සෙතක් ශාන්තියක් උදා වේවා. ඒ වගේම සුනෙත් ගම්වාරිගේ මැතිතුමාගේ ආදරණීය අම්මා තාත්තා දෙපළටත් සියලුම පවුල්වල ඥාති හිත මිත්‍රාදීන්ටත් සියලු යහපත වේවා. චතුරිනී මහත්මියටත් තිබෙන රෝගී තත්ත්වයන් දුරින් දුර වෙලා නිදුක් බව ලැබේවා. බොහෝ දෙනෙක් අපිට බුද්ධ පුතුන් ඔස්සේ ආශිර්වාද කරමින් ලැබූ අලුත් අවුරුද්දට සෙත් ප්‍රාර්ථනා කර සිටිනා. ඒ සියලුම දෙනාටත් ලංකාවාසී ලෝකවාසී බෞද්ධ අබෞද්ධ සියලු දෙනාටත් ලැබුවා වූ මේ අලුත් අවුරුද්ද වාසනාවන්ත කරගන්නට නිදුක් සහ නිරෝගී අවුරුද්දක් බවට ජීවිත ගත කරන වසරක් බවට පත් කරගන්නට දෙවියෝ උපකාර කරත්වා ආශිර්වාද කරත්වා. සියලුම දෙවිවරු රටත් ලෝකයත් සමස්ත සමාජයත් බුද්ධ ශාසනයත් ආරක්ෂා කරත්වා. විශේෂයෙන්ම ගම්වාරිගේ පවුලේ ඇත්තන් ඇතුළු කොට විදේශගතව සිටින සියලුම අපේ ශ්‍රී ලාංකික ජනතාවටත් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ලෝකවාසී සියලුම සාමින් වහන්සලටත් ජනතාවටත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලබපු මේ අලුත් අවුරුද්ද වාසනාවන්ත අලුත් අවුරුද්දක්ම වේවා. උතුම් දෙවිවරුද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ අලුත් අවුරුද්දක් ලබමින් තිබෙන අවස්ථාවේ ජීවත් වෙන ඥාතීන්ට නම් ඔබට පුළුවන් කැවිලි පෙවිලි වලින් සංග්‍රහ කරන්න, තෑගි භෝග වලින් අතහිත පුරවන්න. නමුත් මියගිය ඥාතීන්ට දැන් අතකින් අතකට යමක් දෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අද උදෑසනම අහපු මේ ධර්මානුශාසනාව නිසා ඔබගේ හිත තුල ගොඩ නැගුණු පින් සිතුවිලි, කුසල් සිතුවිලි ඒ මියගිය ඥාතීන්ට දාත් වේවා. ඒ මියගිය ඥාතීන්ද සුවපත් වේවා, සැපවත් වේවා. දුක් ඇති තැන්වල ඉන්නවා නම් දුකින් මිදේවා. සැප ඇති තැන්වල ඉන්නවා නම් ඒ සැප තව තවත් වර්ධනය කර ගනිත්වා. ඉක්මන් භවයකදී ඒ මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන් ගම්වාරිගේ නෝනා මහත්මියගේ මව්පිය දෙපළ ඇතුළු සියලු ඥාතීන්ද ඔබගේ ඥාතීන්ද මේ වසංගතය නිසා මියගිය සියලු ලෝකවාසීන්ද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට මේ අලුත් අවුරුද්දෙත් සත්පුරුෂයෝම මුණ ගැහේවා. කල්යාණ මිත්‍රයෝම මුණ ගැහේවා. අපේ ජීවිත අර්ථවත් කරන, අපේ ජීවිතවලට නිවන උදා කරගන්නට මඟ පෙන්වන උතුම් ධර්මයම ශ්‍රවණය කරන්නට ලැබේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණය කරගෙන අපි හැම දෙනාටම මේ භවය තුලදිම දුකින් නිදහස් වෙන්නත්, එතෙක් මේ භවය පුරාමත් උපදින හැම භවයකමත් ආයුෂ වර්ණය සැපය බලය ප්‍රඥාව ලබාගෙන යහපත් සත්පුරුෂ ජීවිත ගත කරන්නටත් මේ පින් කුසල් පාරමී වේවා. නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති තී. ලැබපු අලුත් අවුරුද්දේ ඔබ හැම දිනාටම ආශිර්වාදයක් වේවා කියලා මම පිරිත් ගාථා කිහිපයක් සජ්ජායනා කරනවා. ඒ ආශිර්වාදය අපිට ලැබේවා කියන සිතින් ශ්‍රවණය කරමු. යන්දුන් නිමිත්තං අවමංගලං ච යෝ චාමනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං බුද්ධානුභාවේන විනාශමෙන්තු. යම්දුන් නිමිත්තං අවමංගලං ච යෝ චාමනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං ධම්මානුභාවේන විනාශමෙන්තු. යම්දුන් නිමිත්තං අවමංගලං ච යෝ චාමනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං සංඝානුභාවේන විනාශමෙන්තු. දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිබ්භයා ශෝකප්පත්තාච නිස්සෝකා හොන්තු සබ්බේපි පානිනෝ. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්කං බන්ධාමි සබ්බසෝ. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්කං බන්ධාමි සබ්බසෝ. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්කම් බන්ධාමි සබ්බසෝ. භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. නක්ඛත්ත යක්ඛ භූතානං පාපග්ගහ නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේසං උපද්ධවේ. හැම දිනාටම තුනුරුවන් සරණයි.